අපේ පට්මාලාව අපේ ලෝක පාලනය අවසානය පොඩ්ඩක් කොරුණ වෛරස් එකයි ගැන හඟුවක්කෑ කතා කරන නිසා ඒ වසංගතය ලෝක පාලනය අවසානට ඇතිවන සිද්ධීන් සම්බන්ධය කරුණු පැහැදිලි කිරීම වඩාත් හොඳයි කියලා හිතනවා. හේතුව දෙවාක්‍යයේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර වසංගතයක් ගැන සම්බන්ධ ලියලා නැහැ මැතිව් පොතේ. වසංගතයක් ඇතිවීමට හේතුව අපි සාකච්ඡා කරමු. ඉතින් මේ කොරෝනා වෛරස් එක අපි අද බැලුවොත් ඒක අපේ ජීවිතය කියන ඔබයි මගේ ජීවිතයේ නොදකපු අත්දැකීමක්. මොකද මේක මුළු ලෝකයේම වැඩිම බලපෑමක් කළ කුඩා වෛරසයක්. ඒක මුළු ජීවිතයේම අනිත් පැත්තට දැමීමක් ඇති කළා. ඒ වගේම මේ ලෝකයේ බලවත්ම රාජ්‍ය වන ඇමරිකාව පවා මේ වෛරසයේ බලපෑමෙන් බේරුණේ නැහැ. වගේම ලෝකයේ රටවල් දිහා බලපුවාම වැඩිම සෙනගකට මේ වෛරසය වැළඳුණු සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ බලවත් රාජ්‍යයෙන් ඇමරිකාවෙන්. අදටත් තාම ඒගොල්ලන් මේ වෛරසය මැඩ පැවැත්වීමට උත්සාහ කරනවා. නමුත් ඉතින් ක්‍රිස්තියානි කෙනෙක් හැටියට අපි මේක අපේ ජීවිතයට නොදැකපු අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් දැන් අවුරුදු 2000කට ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් ඇසූ ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේගේ පැමිණීමට පෙර මොනවාද ලකුණු කියලා. අනේ උන්වහන්සේ දුන්න පිළිතුරෙන් තමයි අපි මේ කාරණාව මේ වෛරසය ගැන සත්‍යයක් එළිදරව් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දේ වාක්‍ය මැතිව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 1-8 දක්වා තියෙනවා. ඉතින් ගෝලය ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේ ඉන්නකොට ඇහුවා ඒ දේ කොයි කාලෙක සිද්ධ වන්නේද? ඔබ වහන්සේගේ පැමිණීමට මොකද්ද ලකුණ? සහ මේ ලෝකයේ පාලනයේ අවසානය. And what will be the sign that you are coming? And that ඒක හීබ්‍රු වලින් ලියලා තියෙන්නේ ඔලාම් හසේ is ending. ඒ කියන්නේ සිංහල බයිබලයේ පරිවර්තනය ලියලා තියෙන ලෝකාන්තිය. මේක ලෝකාන්තිය නෙමෙයි. මේ ලෝකයේ පාලනය දැන්ට අපි මේ ඉන්න ලෝකයේ පාලනය කවදද අවසන් වෙලා උන්වහන්සේගේ රාජ්‍ය පටන් ගන්නෙ. අවුරුදු 10 කාලේ. ඉතින් ඒක ලෝකාන්තිමය නෙමෙයි. නමුත් ලියලා තියෙන්නේ ලෝකාන්තිමය කියලා. ලෝකාන්තිමය නෙමෙයි. ඉතින් හීබ්‍රු වාචන ගත්තම තේරුම එන්නේ මේ ලෝකේ පාලනය කවදද අවසන් වෙන්නේ. ඒක තමයි ගෝලය ඇහුවේ. ඉතින් ඒකට උන්වහන්සේ දුන්න පිළිතුර තමයි කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගන්න. කිසිවෙක් කාටවත් මුලා කරන්න එපා. ඉතින් ඔබයි මමයි ක්‍රිස්තියානි කෙනෙක් හැටියට කවුරු මොනවා කිව්වත් අපි මොනවා ටීවී එකේ ඇහුවත් මොන දේශකයා ඇවිල්ලා දේශනා කළත් එක දේශනා කියන්න පුළුවන්
මේ වෛරසය මේ සම්බන්ධය අර සම්බන්ධයෙන් කියලා ඒවට අපි මුලා වෙන්න යන්න එපා. මුලා වෙනුවෙන් බලා ගන්න කිව්වා. දෙවෙනි එක කිව්වා මොකද අපි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි තමයි විශ්වාසය තියන්න ඕනේ වෙන මොනවාක්වත් කෙරෙහි නෙමෙයි. මේ ලෝකයෙන් අපි ඇහෙන දේට නොව අපි රටක ජීවත් වෙන හැටියට අපි ඒ රාජ්‍යයේ නීතියට අපි අවනත වෙනවා මිසක් එතනින් එහාට නෙමෙයි. අපි අපේ ආරක්ෂාවට මොන හරි කියන අපි ඒකට අවනත වෙලා අපේ ජීවිතය හදා ඉන්නවා මිසක් දේ වාක්‍යයෙන් පිට හිතන්න යන්න එපා. මොකද මක් නිසාද කිසිවාද කිව්වා බොහෝ දෙනෙක් එකේ මේ නුඹලාට කියලා කිව්වේ එතකොට හිටියේ ජුදෙව්වරුන්ට මේ කියන්නේ. මේ අපෝස්තලවරුන්ට කියන්නේ පීටර් ඒ කිසිවාන්සේ ඒ වෙලාව හිටියේ ගෝලන්ට කියන්නේ නුඹලා කිව්වම ඒ ජාතියට. ඉතින් මම ක්‍රිස්තුස් වහන්සේ කියා මාගේ නමින් නැවී බොහෝ දෙනෙකු මුලා කරන්නය. ඉතින් යුදෙව් වහන්සේ උගක් ආව ක්‍රිස්තුස් මම ක්‍රිස්තුස් වහන්සේ කියලා ආවය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වෙලාව නුඹලා මුලා කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන්ම යුදෙව් අයව මුලා කරන්න පුළුවන්. ඒගොල්ලන් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත අය වත් මුලා කරන්න පුළුවන්. නැවත ආපහු ක්‍රිස්තුස් වහන්සේගේ නොගැනීමට හිත යොමු වෙනස් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ එනවා ඒ හින්දා ඒගොල්ලන් මුලා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් බේරෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ඒක තමයි 1.2. තුන්වෙනි එක තමයි කිව්වේ යුද්ධය සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. ඒකටවත් කැළඹෙන්න එපා කිව්වා. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. ඒවට කැළඹෙන්න එපා කිව්වා. මක් නිසාද මේ සියල්ල සිදුවන්න ඕනේ. මේවා ඔක්කොම සිදු වෙන්න ඕනේ. මේ ලෝකයේ පාලනය තුල මේවා සිදු වෙනවා. ඉතින් ඒකින්ද ඒකට කැළඹෙන්න එපා. කොහේ හරි රටක යුද්ධයක් තියෙනවා කියලා අපි ඒකට කැළඹෙන්න දෙයක් නැහැ. මොකද ඒක ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වෙනවා කියලා. ඉතින් අපි ඒ දිහා අපි ඒවා කියනකොට ඔබට දෙවියන් වහන්සේගේ වචනයේ විශ්වාසවන්තකම බුදුන් වහන්සේ ස්තුති කරන්න ඕනේ. මොකද ඒවා කියලා තියෙනවා. ඒ වලට බය වෙන්නත් බියවීමටවත් ඇති ගැනීමට කිසිම හේතුවක් නැහැ. මොකද ඒවා සිදු වෙන්න ඕනේ. නමුත් ඒ වනතුරු අන්තිමේ පැමිණෙන්නේ නැහැ. ඒක යුද්ධ බිය ඒවා ඇති වුණා කියලා අන්තිමේ පැමිණෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඒක පැමිණෙන්නේ නැහැ කිව්වත් නේතුවට පැමිණීමට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ලෝකේ පාලනයේ අවසානය කියන්නේ පටන් ගන්න කියන්නේ පැමිණීම එන්නේ ඒක දේවාක්‍ය 7 කිව්වා. මක් නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොහොත් නොඑක් තැන්වල සාගතද පොළොව කම්පාද සිදු වෙනවා ඇත. ඉතින් දැන් සාගත කිව්වම මොකද කිව්වේ? දෙයක් ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව නැගිටිනවා ඇත. People will fight each other and nation against nation. නොයෙක් තැන්වල සාගතද භූමිකම්පා පොළොව කම්පාද සිදු වෙනවා ඇත. දැන් මේ වෙලාවේ මේ කොරෝනා වෛරස් එක මේ වෙලාවේ විතරයි අපි අපේ අවධානය හැමතිස්සෙම අපි යොමු කරන්නේ. නමුත් ඔබ නිවුස් බැලුවොත් දැන් මාසයකට ඉස්සෙල්ලා මේ පළඟැටියෝ අප්‍රිකාවේ රටවල් වලට ලොකු තර්ජනයක් වෙලා ඒගොල්ලන්ගේ වගාවන්ට. ඉතින් ඒගොල්ලන්ට ඒක මැඩපවත්ව ගන්න බැරි තත්යකට වැටිලා ඉන්නේ. ඉතින් තාම ඒ ගැන අපි ඒකට අච්චර අවධානයක් යොමු කරලා නැහැ. ඉතින් ඉස්සරහට ඒක මැඩපවත්වා ගන්න බැරුව වුණොත් ලොකු සාගතයක් ඒ පැත්තේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
මේ පළගෙන්ට යන් කොච්චරද කිව්වොත් ඒගොල්ලන්ට කිලෝමීටර් 7000ක් වුණත් යන්න පුළුවන් තව රටකට. ඉතින් ඒ අප්‍රිකාවෙන් පැත්තෙන් ඉන්දියාව අනිත් පැත්තේ ආසියානු රටවල ගියොත් ඒකත් ලොකු බලපෑමක් ඉදිරියට ඇති වෙන්න පුළුවන් වගාවන් වලට. ඉතින් මේ කෙරෙහි මේ කොරෝනා වෛරස් එක වගේම අපි මේ කෙරෙහි අපේ හිත ටිකක් යොමු කරලා බලන්න. මොකද දෙවියන් වහන්සේ කිව්වා සාගතද භූමිකම්පාද ඇති වෙනවා කියන එක. නමුත් ඒකට හේතුවක් වුණා මේ සියල්ල වනාහි ගාවිනාවල පටන් ගන්නමයි. ඉතින් මේ යුද්ධ බිය සාගත එතකොට භූමිකම්පා මේවා ඔක්කොම ගාවිනාවල පටන් ගන්නමයි කිව්වා. බර්ත් පෑන්. එතකොට කිව්වා එකල ඔහු නුඹලා පීඩා විඳීමට පාවා දී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නෝය. එකල බොහෝ දෙනෙක් බාධාට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. මොකද්ද කිව්වේ? ඉතින් මේ කාලය තුල ඒ කියන්නේ මෙවැනි දේවල් ඇති වෙනකොට ඒ කාලේ මේ සියල්ලම අතර එකල ඔහු ඒ කියන්නේ ඉස්සරහට මේ ගාවිනා පටන් ගැනීමේදී මොකද සිදුවෙන්නේ කිව්වා නුඹලාව ඒ කියන්නේ ඊශ්‍රායල් වරුන්ට කිව්වා නුඹලාව පීඩාවට පාවා දී මරන්න කියන නුඹලාව. ඒක ඔහු නුඹලාව කවුද? මේ පීටර්ට තමයි මේ ක්‍රිස්තුස් වහන්සේ ගිහින් අහපු ගෝලයන් තමයි මේ කියන්නේ නුඹලාව ඒගොල්ලන් පීඩාවට විඳින්න පාවා දී මරනවා කිව්වා. ඒ වගේම පීටර්ව පෝල් මේ ඔක්කොම අල්ලව පීඩාවට පාවා දීලා මැරුවා ඒගොල්ලන්ව. ඒ නිසා නුඹලා මාගේ නිසා සියලු ජාතීන් විසින් වෛර කරන කියන්නේ ඊශ්‍රායල් අයව කිව්වා. ඊශ්‍රායල් අයව උන්වහන්සේගේ නාමය නිසා ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා මුළු ලෝකෙම නුඹලාව වෛර කරනවා කිව්වා. ඒක අද පේන තියෙන දෙයක්. ඒක බොරුයි නැහැ කියන්න බෑ. ඉතින් මේක තමයි දේව වාක්‍යයේ තියෙන සත්‍යතාවය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නේ. එක එකනා තමාව පාවා දෙනවා. ඔවුනොවුන්ට වෛර වනවා. නොයෙක් බොරු අනාගතවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. ඒකින්ද ප්‍රේසම් වෙන්න කිව්වා. හුඟා බොරු අනාගත වාක්තුවරු නැගිට බොහෝ දෙනෙකු මුලා කරනවා. අදත් ඒක සිද්ධ වෙනවා හුඟක් සභාවල. හේතුවක් කිව්වා අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනෙක්ගේ ප්‍රේමය හීනවන්නේය. අද අපි ඒක දැක්ක දෙයක් තමයි මේ කොරෝනා වෛරස් එකෙන් අපි ඒක දැක්කා. ඒ කියන්නේ අධර්මිෂ්ඨකම කියලා මෙතනින් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ increase distance from Torah. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් අපි අයින් වෙනවා. දුරස් වෙනවා. අද ක්‍රිස්තියානි සභාව කෙරුවෙත් ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් අයින් වුණා. එලා අලුත් ජීවිතම පමණක් ගත්තා. ඒකින් ඇති වෙන්නේ අධර්මිෂ්ඨකම බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝ දෙනා තුළ ප්‍රේමය නැති වෙනවා. ඒක අපි දැක්කා. මේ කොරෝනා වෛරස් තුළ මේ බඩු හිඟයක් ඇති වෙනකොට අහිංසක දුප්පත් අයට එදිනෙදා සාමාන්‍යයෙන් ඉන්න අයට අමාරු පීඩාවලට පත් වුණා. ඉතින් මේක තමයි අපි දැක්කේ ඒකේ ඒ කියන්නේ මිනිසා තුළ ආත්මාර්ථකාමීකමක් ඇති වුණා එකපාරටම. මෙන්න මේවා තමයි මේ පීඩාවල් කියන්නේ. පීඩා නෙමෙයි කියන්නේ මේ ගාවිනා කියලා කියන්නේ පටන් ගන්නම. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඔබටයි මටයි දුන්න එක දෙයක් කිව්වා. දුන්න මේ නීති අනක් විදිහට අපි ගන්න ඕනේ. නමුත් අන්තිමේ දක්වා ස්ථිර සිටින්නා ගැලවෙන්නේ කිව්වා. ඒ කියන්නේ අන්තිමේ දක්වා. ඒ කියන්නේ
කිසි වහන්සේ මෙතනින් අන්තිමේ කිව්වේ අන්තිමේ දක්වා කියන කිසි වහන්සේගේ පැමිණීම දක්වා. ස්ථිරව සිටින කියන්නේ දෙවියන් වහන්සේගේ වචනෙන් අපි ස්ථිරව ඉන්න ඕනේ. මොන පීඩාවක් ආවත් මොන උවදුරක් ආවත් අපි මොන දෙයකට අපි මුණ පාන්න සිදු වුණත් අපි දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිරව ඉන්න ඕනේ. අන්න එයා ගැලවෙනවා කිව්වා. ඉතින් ගැලවෙන එකක් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා. වෙනස් මත ඉවන්නන්න පුළුවන්. නමුත් ගෝලයන් අහපු ප්‍රශ්නේදී දුන්න ක්‍රිස්තුස් වහන්සේ දුන්න උත්තරේ ඒකයි. ඉතින් තව තැනක වෙන එකක් ලියලා තිබුණත් නමුත් මේකත් කිව්වම මේක දිහා බඩක් බලන්න මොනවද අපිට ඉගැන්නුවත් මේ දේව වාක්‍ය දිහා බලන්න අන්තිමේ දක්වා ඉස්තු සිටින්නා ගැලවෙන්නේය. අපි ඊට පස්සේ කිව්වා මේ රාජ්‍යයේ මේ සුභාරංචි සියලු ජාතින්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ එවිට අන්තිමේ පැමිණෙන්නේ කියන්නේ මේ පැමිණෙන්නේ නැහැ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ අන්තිමේ දකින්න වෙන්නේ මේ සුභාරංචි මුළු ලෝකෙටම සාක්ෂියක් හැටියට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක තාම වෙලා නැහැ. කවුරු හරි කියනවා අපි මුළු ලෝකෙම ගිහිලා කියනවා කියලා නැහැ. ඉතින් මේක අන්තිම ඒක වෙන්නේ අන්තිම කාලේ. අන්න ඒතකොට තමයි දැනගන්න පුළුවන් ඒක අන්න එදා පටන් ගත්තොත් මුළු ලෝකෙම මේ සුභාරංචිය සීල ජාතින්ටම සාක්ෂිය පිණිස ගිහිල්ලා අන්න එදාට අන්තිමේ පැමිණෙනවා. ඒ කියන්නේ තෝර ක්‍රිස්තුස් වහන්සේගේ. ඒකයි ඒ කියන්නේ ඒක ඒ අවසානය දක්වා මේ යන කාලයට අපි කියන්නේ ගාවිනාවල පටන් ගන්නමයි. එතකොට මේ රාජ්‍ය පාලනය දැන් තියෙන රාජ්‍ය පාලනය අවසානයේ පටන් ගන්නේ මෙන්න මේකෙන් කිව්වා ජාතියක් ජාතියකටද රාජ්‍යයට විරුද්ධව නැගිටිනවා ඇත. අන්න එතකොටයි පටන් ගන්නවා කිව්වේ. ඉතින් මෙන්න මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ එදා ඒ ගෝලයන් අහපුවට දුන්න උත්තරේ. ජාතියක් රාජ්‍ය විරුද්ධව නැගිටිනවා ඇත. ඉතින් මේක මේ ජාතියක් ජාතියකටද රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. එක සිදුවීමක්. කින්ත පෙන්වන්නේ අවසාන කාලේ පටන් ගන්නවා බා. එක සිදුවීමකින් තමයි මේ අවසාන කාලේ පටන් ගන්නවා පෙන්වන්නේ. ඒ එක සිදුවීම් ජාතියකට සහ රාජ්‍යයකටද මේක තමයි අවසානයේ පැමිණෙන බව සලකුණ. මේක තමයි අපි බලන්න ඕනේ මේ ඒ ජාතිය මොකද්ද? ඒ මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? අන්න ඒක උනාම තමයි අපි දැනගන්නේ මේ අවසානයේ පටන් ගත්තා කියලා. ඉතින් මේ සිද්ධිය සමගද සාගතයේද පොළවේ කම්පාද සිදු වෙනවා. පළමු ලෝක යුද්ධය ඇති වුණේ 1914 ඒක පැවතුන 1918 දක්වා. ඉතින් දෙවෙනි ලෝක යුද්ධයේ මේ කන්ටිනියුේෂන් එකක්. ඒ කියන්නේ මේ යුද්ධයේ කන්ටිනියුේෂන් එකක් පවත්වාගෙන යෑමක්. එතකොට මේ ලෝක අරගල තමයි සලකුණ අවසාන දවස් පටන් ගත්ත බව. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මේ යුද්ධයේ ඒකේ ප්‍රතිඵලය කියන්නේ මේ ලෝක අරගල. ලෝකයේ තුල අරගල ඇති වෙනවා නම් ඒක තමයි සලකුණ. අවසාන දවස් පටන් ගත්ත බව. අවසානයේ පටන් ගත්ත දවස් බව. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කිව්වේ සාගත සහ භූමිකම්ප ඇතිවීම. වසංගත ගැන දෙවි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ නැහැ. කිව්වේ සාගත සහ භූමිකම්පා. සාගතයක් ගැන කීමේදී ඒ යුද්ධ කාලය කියන්නේ 1914 18 ඒ කාලය තුල 18යි 19 කියන්නේ කිසි වර්ෂයේ 1918 19 කාලය තුලදී පෙස්ටිලන්ස් නැත්නම් මාරක වසංගතයක් කිම් මිලියන් 23ක් මැරුණා. ඒ කාලය තුලදී මිලියන් 23ක් මැරුණා
අද අපි කොරෝනා වෛරස් එක ගත්තොත් තාම මැරිච්ච සංඛ්‍යාව බොහොම අඩුයි. ඉතින් මේ වසංගතයක් තිබිලා තියෙනවා මේ කාල සීමාව මේ යුද්ධයෙන් පස්සේ 1913 14 18 යුද්ධයෙන් පස්සේ මාරක වසංගතයක් ඇවිල්ලා මිලියන් 23ක් මැරිලා තියෙනවා. ඉතිහාසෙට ගිහිල්ලා බලන්න. ඉතින් අපි 1920 සහ 21 දී සාගත දෙකක් තිබිලා තියෙනවා චීනය සහ රුසියාවේ. අපි භූමිකම්පා ලිස්ට් එක අරගත්තොත් අද වෙනතුරු මැරිච්ච ගාන 1905න් අපි පටන් ගමු. දැන් අපි ඉන්නේ 1900 අවුරුදු 100කට ගිහිල්ලා බැලුවොත් ඉස්සෙල්ලාම 1905 ඉන්දියාවේ වෙලා තියෙන භූමිකම්පයෙන් 19000ක් මැරුණා. චිලි රටේ 1906 20000ක් මැරුණා. 1908 ඉතාලියේ 70000කටයි 80 ලක්ෂයක් අතර සෙනගක් මැරුණා. 1915 ඉතාලියේ 30000ක් මැරුණා. 1917 ඉන්දුනීසියාවේ 15000ක් මැරුණා. 1918 චීනයේ 10000ක් මැරුණා. 1920 චීනයේ ලක්ෂ 2ක් මැරිලා තියෙනවා. 1920 චීනයේ ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ ඒක ඉවරුනේ 18. ඒකෙන් ආවේ මොකද කිව්වේ? ඒකේ ප්‍රතිඵලයක් තමයි සාගත සහ භූමිකම්පා. මැරිච්ච ගාමේ භූමිකම්පයන් කීයද 1920 18 10ක් මැරුණා. 20 ලක්ෂ 2ක් මැරුණා. 23 ජපාන් 1,43,000ක් මැරුණා. මේ දිහා පොඩ්ඩක් බලන්න. ක්‍රිස්තුස් වහන්සේ කිව්ව දේ මේවා වල තියෙන දේ. 1920 චයිනාවල 32 චීනයේ 70000ක් මැරුණා. 33 චීනයේ 10000ක් මැරුණා. 1934 ඉන්දියාවේ 10000ක් මැරුණා. 1933 පාකිස්තානයේ 30000ක් 60000ක් අතර මැරුණා. 1939 චිලි වල 28000කුත් ටර්කි රටේ 30000කුත්. 1948 ඒතේ යුද්ධ කාලෙන් පස්සේ රෂ්‍යාවේ 1,10,000ක් මැරුණා. ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ මේ ඇති වෙන ගාන බලන්න. 1960 මොරෝකෝ වල 10,000කුයි 5,000 මැරුණා. 1962 ඉරාන් වල 12000ක්. 1968 ඉරාන් වල 12000කුයි 20000ක් අතර. 1970 චීන වල 10000ක්. 1970 පේරු රටේ 66000ක්. 1974 චීනයේ 20000ක්. 1975 චීනයේ 10000ක්. 1976 ගෝතමාලා වල 23000ක්. 1976 චීනය වල 2,55,000ක් මැරිලා තියෙනවා. පිලිපීනයේ 8,000ක්. 1978 ඉරානයේ 15,000ක්. 1988 රෂ්‍යා සහ ටර්කි බෝඩර් එක තුළ ළඟ 25,000ක්. සහ 1900 ඉරානයේ 40,000ක් 50,000ක් අතර සහ 1999 ටර්කියේ 15,600ක්. ඒ කියන්නේ සුනාමිය අතහැරලා. ඉතින් දැන් අපි භූමි කම්පාවල් අපි ගත්තොත් මේජ භූමිකම්පා අපි ගත්තොත් 14 වෙනි සතවර්ෂයේදී 157ක් විතර වෙලා තියෙනවා. 15 වෙනි සතවර්ෂයේ 174ක්. 16 වෙනි සතවර්ෂයේ 253ක්. 17 වෙනි සතවර්ෂයේ 278ක්. 18 වෙනි සතවර්ෂයේ 640ක්. 19 වෙනි සතවර්ෂයේ 2119ක්. දැන් මේ අපි ඉන්න වර්ෂයේ ලක්ෂ 9කට වැඩිය භූමිකම්පා සිදු වෙලා තියෙනවා. ඔබයි මමයි දන්නවාද? මෙන්න මේක තමයි අද ලෝකයේ ඇති වෙන දේ. මේ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? දුක් ගාවිනාවල පටන් ගැනීමයි. මේකයි ඒවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ යුද්ධයක් සාමාන්‍යයෙන් තියෙනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි සාගින්න. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිවම කිව්වා ගාවිනා පටන් ඉතින් මේ ලෝක රාජ්‍යයන් තුල අද පව සිදු වෙන දේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වා. ඒක ගැන ඉතින් අපිට කැළඹෙන දෙයක් නැහැ. මේක සිදු වෙනවා. ඔබයි මමයි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන් ජීවත් වෙන එක තමයි ක්‍රිස්තුස් වහන්සේ අපේ යොමු කරන්නේ.
ඉතින් මේ දුක්ගාවිනා පටන් ගන්න බව කිව්වා. මොකද්ද මේ දුක්ගාවිනා කියන්නේ? බර්ත් පෑන්. ඒ කියන්නේ දුක්ගාවිනා කියන්නේ මවක් නැත්නම් ස්ත්‍රියක්. දරුවෙක් බිහි කිරීමට පෙර සිදුවන හදිසි දැඩි වේදනාව. ඉතින් ඒ කියන්නේ ඒ දරුව බිහි කිරීමට පෙර දැඩි වේදනාවක් කියන්නේ දැඩි වේදනා මාලාව පසු කරගෙන යන්න වෙනවා. ඒක ඔබයි මමයි දන්නවා. මවකට ඒ බබා හම්බෙන්න ඉස්සෙල්ලා පැය ගාණක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, දවස් දෙකක් වෙන්න පුළුවන්. ඒක ඒ වේදනාව අන්තිම තැනට ආවම තමයි දරුවාගේ බිහිවීම මේ ලෝකෙට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඒක ඊටාම කියන්නේ මේ උන්වහන්සේගේ පැමිණීමට පෙර සිදුවෙන දේවල් කිව්වේ ඒක තමයි මිනිස්යාට ඇති වෙන වේදනාව. භූමිකම්පාවකින් ඇති වෙන වේදනාව මිනිස්යාට ඒක වේදනාවක්. පමණක් නෙමෙයි මුළු ලෝකෙම මේක බලපානවා. යුද්ධයකින් අසරණ වෙච්චා ඒ පවුල් වලට වෙන හානිය කවුරුත් ගණන් ගන්නෑ නැහැ. අද කී දෙනෙක් අසරණ වෙලා මේ යුද්ධය නිසා අනාථ කඳුරවල ඉන්නවද? අපි ඒ ගැන හිතනවද? අපි කනවා බොනවා අපි අපේ මේ විනෝදයේ පමණක් ගැන අපි හිතනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය තමයි සාගින්න සහ වසංගත. ඇයි අපි යුද්ධ කරන්නේ? මොකටද අපි මිනිස්සෙක් කියලා මරන්නේ? යුද්ධ කරන්න රටක් ගන්න මොනවටද? මෙන්න මේක තමයි අපි අහන්න ඕනේ ප්‍රශ්නේ. ඇයි අපි යුද්ධ කරන්නේ? ඇයි අපි තවත් මනුෂ්‍ය ජීවිතයක් විනාශ කරන්න න්‍යාස්තික ආයුධ හදන්නේ? ඇයි අපි කරන්නේ? මනුෂ්‍යයාට ප්‍රේම කරනවා නම් ඇයි? මේවට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. අපි ඒවට එකතු වෙනවා. රටවල් තවත් රටකට එකතු වෙලා ගිහිල්ලා ඒකට උදව් කරනවා ගිහිල්ලා මෙහා කරන්න. සාමයක් ඇති වෙන්නේ නැහැ. ලෝක සංවිධාන තියෙනවා සාමයක් කියන කියලා නැහැ. ඉතින් ඒ කියන්නේ ඒ වේදනාවෙන් පස්සේ දැඩි වේදනා මාලා ගිහිල්ලා ඊට පස්සේ දරුවා බිහි වෙනවා වගේ තමයි දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මේ ලෝකයේ තුල යුද්ධ බිය රාජ්‍යයට විරුද්ධව මක්ෂණ ජාතියට රාජ්‍ය විරුද්ධව නැගිට වන් සහ දෙවියන් වහන්සේගේ මේ සුභාරංචි මුළු ලෝකෙට ගියාන් පස්සේ අලුත් රාජ්‍යය පිහිටවනවා. අන්න ඒකයි පැමිණෙන්නේ. ලෝක අන්තිමේ නෙමේ ක්‍රිස්තුස් වහන්සේගේ නැවත රාජ්‍යය එනවා. ඉතින් උන්වහන්සේගේ දැන් මේ ඒ කාලය පටන් ගත්තන් පස්සේ කියන්නේ ඔබටයි මටයි දුන්න සලකුණ තමයි මක්සා ජාතියකට රාජ්‍යයට විරුද්ධව නැගිටිනවා ඇතයි කියලා කිව්වේ. ඒක පටන් ගත්තම තියෙන්නේ කාලය අවුරුදු 7යි. ඒ 7 තමයි කිව්වේ දෙවියන් වහන්සේගේ උදහස් කාලය. උදහස් කාලයේදී වසංගත වෙනවා. ඒක දෙවියන් වහන්සේගෙන් පැමිණෙන වසංගතයක්. කියන්නේ මිනිස්යා විනාශ කිරීමට. මේ වසංගතයයි ඒ වසංගතයයි දෙක වෙනසක් තියෙනවා. කොද ඊශ්‍රායල්ගේ පාපය නිසා ඊශ්‍රායල් රාජ්‍යයේ තුල ඒගොල්ලන් ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ පාපය නිසා දඬුවමක් යටියට වසංගත වලින් දහස් ගණන් මිනිස්සු මැරුණා. ඊශ්‍රායල් අය මැරුණා. ඒක වසංගතයකින් 70000ක් මැරුණා. ඒ රාජ්‍ය තුල විතරයි තිබුණේ. මේ වසංගතය මුළු ලෝකෙටම දැන් අද තියෙන කොරෝනා එක මුළු ලෝකෙටම බලපෑවා. ඉතින් ඒ බයිබලයේ තියෙන වසංගතයයි මේකයි එකට ගන්න එපා. ඒකයි මම මේ පටන් ගැනීමේදී කිව්වේ. දෙවියන් ඒ කියන්නේ ඒ වසංගතය අයින් කරන්න පුළුවන් කියන්නේ දෙවියන් වහන්සේගේ වසංගතේ එන්නේ මිනිසයාගේ පාපයට නිසා දඬුවමක් හැටියට. ඉතින් ඒක අයින් කරන්න පුළුවන් ඒ දඬුවම මොකද්ද අපේ හේතුව? අන්නේ හේතුව අයින් කරන්න ඕනේ. අද අපි අර කොරෝනා වෛරස් එකට මොකද්ද මේකට හේතුව? ඒක අපි හොයා ගන්නවා වගේ මිනිස්සයා හොයා ගන්න ඕනේ. මේකට හොයා ගැනීමක් නැහැ. ඉතින් මෙන්න මේකයි මේ වසංගත ප්ලේග්ස් දෙක අතර තියෙන්නේ. මේ දෙක. ඉතින් මේ ජාතියකට විරුද්ධව නැගී සිටීම සහ රාජ්‍යයට විරුද්ධව nation shall rise against nation and kingdom against kingdom. මේ සුවිශේෂ
මේ වචනය ඇවිල්ලා මේ සුවිශේෂ වචනයක් මේක මේ හීබ්‍රු භාෂා යුදෙව් සංදර්ශනයක් තුළ හීබ්‍රු යුදෙව් සන්දර්භයක් තුළ ආධ්‍යානය කළොත් සම්පූර්ණයෙන් විරුද්ධවාදිකම් ඒ ප්‍රදේශය තුළ අන්න ඒකයි තේරුම මේ ජාතියක් ජාතියකට සහ නේෂණයක් නේෂණයක් ඒ සම්පූර්ණයෙන් විරුද්ධවාදිකම් ඒ ප්‍රදේශය තුළ මේ වාක් විහාරය සම්බන්ධයෙන් පරණ ගිවිසුමේ පරිච්ඡේද දෙකක් සඳහන් කර තියෙනවා. එකක් තමයි යෙසාය පොතේ 19 1 සිට 4 දක්වා දෙකයි ලේකම් පොතේ 15යි 1 7 දක්වා. මේක තේරුම් ගන්න අපි මේ ක්‍රිස්තුස් වහන්සේගේ මේ ජාතියක් ජාතිය කියන එක තේරුම අපි හොයාගන්න ඕනේ. අන්න එතකොට තමයි ඔය කියනවා දැන් මේ උගක් කියනවා මේ අන්තිමයේ පැමිණිලා කියලා නෑ. පැමිණෙන්නේ මෙන්න මෙතනින් තමයි. මේ අපි යන්නේ මේ අද අපි මේ මුණ දෙන්නේ මේ ලෝකෙ තුල සිදුවෙන අපි දුක්ගාවිනාවල්. ඒකයි. මේ දේවාක්‍යයෙන් පෙන්වන්නේ ඊජිප්තුව තුල ඇතිවන යුද්ධමය තත්වයක්. ඊජිප්තුවේ උඩ කොටස සහ පහත කොටස වශයෙන් බෙදී තිබෙනවා. එම දේශය තුල ඊශ්‍රායල් දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා. ඒක පිට කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේම ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ඊජිප්තුව තුල විනිශ්චය කරන එකක්. ඉතින් රටවල් තුල අවුල් තත්වයක් සහ දේශපාලනය සහ සමාජීය ව්‍යාකූල තත්වයක් ඒ කියන්නේ රටවල් තුල අවුල් තත්වයක් ඇති වෙනවා. ඒ වගේම දේශපාලනමය සහ සමාජීය ව්‍යාකූලතාවයක් සහ යුද්ධමය ජන කැළඹීමක් ඇති වෙනවා මේ දේශය තුල. මෙන්න මේක තමයි බලන්න ඕනේ. මෙන්න මේක තමයි අවසානයේ පටන් ගැනීම. මෙන්න මේ දේ සිදු වෙච්චම මේ දේශය තුල. ඉතින් මේ தત્ත්වය රට තුල ඇති වෙන නිසා සම්ප්‍රදායික ආගම් මිදවැටීම මිනිසාගේ විශ්වාසයේද වැටීම නිසා මිනිසා යොමු වෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපි යමක් මෙහි විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය කඩා වැටුණොත් අප තුළ අපි ඊට පස්සේ මොකකටද යන්නේ? මේ ලෝකයේ තියෙන ජනප්‍රියම දේ තමයි අද අපි මේ එක අනවිනායකෙන් නැත්තම් බන්ධනකාරයන්ගෙන් නැත්තම් මතුරන්නන්ගෙන් පිළිම වලින්ද සහ සාත්‍ර කිනයන්ගෙන් අපි විමසා බලනවා නේද? අපිට මොකක් ඒක තමයි ඔබයි මමයි අද ලෝකයේ තියෙන ජනප්‍රියම දේ. අපි ඒක නැහැ කියන්න හොඳ නැහැ. ඉතින් මිනිසයා තුළ යම්කිසි විශ්වාසයක් අපි කාලය තුළ මිනිසයාට අපි කියලා ඒක කඩා වැටුනම අවුල් තත්ත්වයකට ඇති වුණාම අද බලන්න මේ ලෝකයේ තුළ අවුල් තත්ත්වයක් ඇති වුණාම ඇති වෙච්ච දේ හොඳ දේත් වුණා නරක දේත් වුණා. ඉතින් මේකෙන් අපිට පාඩමක් උගන්වනවා. ඔබටයි මටයි උගන්වන පාඩම් ගොඩාක් තියෙනවා මේ කොරෝනා වෛරසයේදී අපි ඉඳගෙන බැලුවොත්. මොකද්ද? ඉතින් ඒක තමයි අන්තිමට යන්නේ. මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි අපි යන්නේ ඒක විභාග කරගන්න. එතනින් බලනවා. ඇයි මට මෙහෙම දෙයක් වුණේ? මේ තත්ත්වයක් ඇති වුණේ? මනුස්ස තුළ බයවීමක් ඇති වෙනවා. මොකද දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දෙවියන් වහන්සේ කිව්වා සීනායි කන්දේදී කිව්වා මේ මුළු පොළොවම මාගේ කියලා. මේ මුළු පොළොවම දෙවියන් වහන්සේගේ. ඉතින් මේ සංස්ථාපිතව කියන්නේ කෝපරේටිව් හැට පිහිටු ආගම් ක්‍රමය මේ අද ආගම් ක්‍රමය අපි දිහා බලුවොත් ඕනම වේලාවකදී බිඳ වැටෙනකොට මිනිසාගේ මනසේ තිබෙන අඳුරු පැත්ත පාලනය කරන පටන් ගන්නවා. දැන් අපිට කියලා තියෙන දෙවියන් වහන්සේගේ අපි බැලුවොත් අපි ක්‍රිස්තියානි කෙනෙක් යටියට මම අහලම තියෙන හැමදාම දෙවියන් වහන්සේගේ පොරොන්දු එතකොට එක්කෝ කියයි නැත්තම් මේ ඇයි නුඹට සඵලත්වයක් නැත්තේ ඔබ දෙවියන් වහන්සේට දෙන්නේ නැති නිසා. මේක තමයි මේ එක්ක මලාකි පොතෙන් අරගෙන නැත්නම් තා පොතකින් අරගෙන මේ ඔබට මේ ඌදොර ඇවිල්ලා තියෙන්නේ මේ අඟහිඟකම් තියෙන්නේ මේ ඔක්කොම කියලා තියෙන්නේ
දෙවියන් වහන්සේ දෙන්නේ නැති නිසා කියලානේ කිව්වේ. ඒක තමයි මෙතෙක් කල්ලා අපි ඇහුවේ. දැන් මේ කොරෝනා ප්‍රශ්නය ආපුවා මේක මුළු ලෝක ක්‍රිස්තියානි අයට පමණ නෙවෙයි මුළු ලෝකෙටම ආවා ඒක. එතකොට ඒකෙන් අගහිඟකම් ඇති වෙන්නේ. මොකද ලෝකයේ අය දෙවියන් වහන්සේ නොදුන්න නිසාද? ඔබයි මමයි දුන්නා නම්. ඇයි අපිට අගහිඟකම් ආවේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ඔබයි තුල මායි තුලයි ඇති වෙන්න පුළුවන්. ඒකයි කියේ මුලා කිරීමට ඉඩ නොදෙන්න කියලා. ඉතින් දැන් මිනිස්සයා වැටෙන්න පුළුවන්. දැන් මේ මොකද්ද වුනේ? දැන් අපි මෙච්චර දීලා දැන් අපිට දැන් අගහිඟකම් ආවා. අපිට පොලෙමින් ඉන්න අපේ දැන් ඇයි අපිට මේ දේ කිව්වේ නැත්තේ? මේ වගේ ප්‍රශ්න අපිට තුල ඇති වෙන්න පුළුවන්. ව්‍යාකූල තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ අපි අධිහිමෙන් වැටෙනකොට වෙන්නේ අපේ අර අඳුරු පැත්ත නැවත පටන් ගන්නවා පාලනය කරන්න අපිව. මේක තමයි මනුෂ්‍යය තුළ ඇති වෙන්නේ. ආලෝකයේ අපි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවිශ්වාසය කරන්න පටන් ගන්නකොට අපේ අර අඳුරු පැත්ත නැවත පණ ගන්නනවා. හරියට අර ඔබයි මමයි ගිහලා තනකොළ වහනවා බලන්න තනකොළ පොඩ්ඩක් වහලා බලන්න. වහපුවාම කාලයක් ගියන් පස්සේ ඒක ඇරියත් එතන නිකන් කහ පාට වෙලා තියෙන අනිත් පැත්ත හොඳට තනකොළ තියෙනවා. ඒ වගේ තමයි මේක අර අපේ අඳුරු පැත්ත වැහිලා තියෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවිශ්වාස කරන්න පටන් ගන්නකොටම අඳුර නැගිටිනවා. එතනින් පටන් ගන්නවා. ඉතින් අපේ මනසේ පිටිපස නිතරම මනස් කල්පිත නැත්නම් සුපොසිෂන් සිටිවිලි තියෙනවා. අපි ඇත්ත විදිහට බලන්න ඕනේ. සත්‍ය ඒකයි. ඉතින් නිතරම රහසින් ඒවා රැඳී තිබෙනවා. මේවා පොදුවේ පිළිගත් ජනප්‍රිය හැඟීම්. ආගම වැටෙනකොට මිනිසා යොමු වෙනවා গুপ্ত දේ මගින් දැන ගැනීමට. අන්න ඒකයි වෙන්නේ. ඇඩම් යන ඊට කිව්වේ නුඹ යහපත සහ හොඳ නරක දැනගන්නේ මේ ගහෙන් කියවුවත් කියන එකයි. අන්න එතනට අපි යනවා. දැන් අර දේව වාක්‍ය අපි මෙතෙක් කල් අහපු ඒ තුල අපිට අවිශ්වාසයක් පටන් ගන්න ඇති වෙන්න අප තුල. අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුවන් කෙරෙහි අවිශ්වාස කරන්න පටන් ගන්නවා. මොකද මේ පැමිණිච්ච මේ හිතපු නැති විදිහට පැමිණිච්ච බාධා පීඩා නිසා අපේ මාර්ගය අපි පොඩ්ඩක් හිතලා අපි අවිශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට ඒ නිසා අපිව අපේ ඇතුළාන්තය අර මම මෙතෙක් කල වැහි තිබිච්ච අඳුර උඩට ඇවිල්ලා අපිව යොමු කරනවා গুপ্ত දේවලින් දැනගන්න. මේක දැන් අපි හොයාගන්න গুপ্ত දේ දැන ගැනීම මගින් අපි දැනගන්න මොකද්ද මේක කියන එක. මේ දේ මට හේතු වුණේ. මේ ප්‍රතිඵලය තමයි එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යාළුවාටත් විරුද්ධව නුවරකටද රාජ්‍යයකටද විරුද්ධව යුද්ධ කරනවා. මෙන්න මේක තමයි ප්‍රතිඵලයක් ඇති වෙන්නේ. ධර්මිෂ්ඨකම නැති වෙනකොට ප්‍රේමය හීන වෙනවා. යුද්ධය සිවිල් වෝන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ මොකද දෙවියන් වහන්සේගේ දේව වාක්‍යයේ මේ ලෝක රාජ්‍යයන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර මේ ලෝකයේ සිදුවෙන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඊශ්‍රායල් දේශයේ ආක්‍රමණය කිරීම. රටවල් 5ක් ඊශ්‍රායල් දේශය ආක්‍රමණය කරනවා. දෙවෙනි එක තමයි මේ ලෝක පාලනය එක පාලකයෙක්ගේ යටතට යනවා. එතකොට ඒක ඔබටවයි මටවත් හිතන්න බෑ කෙසේ දෙක සිදු වෙන්නේ කියලා. මොකද දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා නම් ඒක සිදු වෙනවමයි. මොකද මෙතෙක් කල දෙවියන් වහන්සේ කිව්වා මම කිව්වා අර භූමිකම්පා ගැන මම ලිස්ට් එකක් කිව්වේ දෙවියන් වහන්සේ අවුරුදු 2000ට ඉස්සෙල්ලා කිව්වා. ඉතින් දැන් ඒකෙන් පේනවා නේද දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සත්‍යතාවය. ඉතින් ඒ නිසා දැන් මේ අපි දැන් මේ දුගාවිනාවල් දැන් මේ කොරෝනා වෛරස් එකේ මේ පැමිණිච්ච මේ ගෙනියන්නේ මොකටද? දෙවියන් වහන්සේ කිව්ව විදිහට
එක රාජ්‍යයකට මුළු ලෝකෙම යන්න එක රාජ්‍ය එක පාලකගේ යටතට ලෝකේ එනවා. ඒක ඔබයි මම හිතන්න බෑ කෙසේද මේ ඇමරිකාව වගේ බලවත් රාජ්‍යයක් මේ කුඩා බැක්ටීරියාවකට වටන්න පාලනය කරගන්න බැරි තත්ත්වයට වැටුණා නම් මම දැක්ක දැන් තුමාන් දැන් දවස් ගානට ඉස්සෙල්ලා හොංකොං රාජ්‍ය නැවත අර පරණ තත්ත්වයට මේ ඒකේ තරුණයෝ මේ පාලනයට විරුද්ධව ක්‍රියා කරනවා. ඉතින් ලෝකයේ තුල මෙවැනි ක්‍රියාකාරණ ඇතිවීමට වැඩි කාලයක් යන්නේ මේ සියලු දේම දෙවියන් වහන්සේ කියලා තියෙනවා. මේවා තමයි අපිට දුක් ගාවිනාවල්. ඒ නිසා ඔබයි මමයි කවුරු මොනවා කිව්වත් මොන දේ ඔබට ඇහුණත් එක්ක ටීවී එකේ වෙන්න පුළුවන් Facebook එකේ වෙන්න පුළුවන් මොන විද්‍යුත් මේකකින් ආවත් ඔබේ මගේ ඇස් දෙක තියෙන්න ඕනේ මේ දෙවියන් වහන්සේගේ කෙරෙහි පමණයි. මොකද උන්වහන්සේගේ වචනේ සදාකාලිකයි. උන්වහන්සේ විශ්වාසව ඉන්නවා. ඒ නිසා ඔබ මොන කරදරයට අපි මුණ දුන්නත් උන්වහන්සේ ඉන්නවා අපිව අනිත් පැත්තට අරන් යන්න කිව්වා. මොකද ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ අපේ කුරුසිය අරගෙන නුඹේ කුරුසිය අරගෙන උන්වහන්සේ පසුපස එන්නයි කිව්වේ. ඒ නිසා ඉතින් මේ සාමාන්‍යයෙන් මේ කොරෝනා වෛරස් එකෙන් අපි ඉගෙන ගන්න පාඩම්. ඉතින් සාමාන්‍ය වසංගතයක් හෝ ප්ලේක් එකක් හෝ පෙස්ටිලන්ස් එකක් පැමිණෙන්නේ ඒක මං කිව්වේ ඒක දෙවියන් වහන්සේගේ විනිශ්චයක් හැටියටයි. ඉතින් මේ විනිශ්චය මං කිව්වේ අර ඊශ්‍රායල් දේශය ඉස්සරහට බලා ගන්න පුළුවන් දේ තමයි ඉස්සරහට සිදුවෙන දෙයක්. ඊශ්‍රායල් දේශයේ තුල ඊශ්‍රායල් දේශය රටවල් 5ක් අනාගතයේදී ආක්‍රමණය කරනවා. කරාට පසු ඒ පැමිණෙන හමුදාවන් විනාශ කරන එක විනිශ්චයක් තමයි මේ වසංගතය. දැන් මේ අද ලෝකේ තියෙන වසංගතය නෙමෙයි ඒ වසංගතය. එසිකල් පොතේ 38 දෙවෙනි 22 සහ 23 වෙනි දේවාක්‍ය මෙසේ ලියා තිබෙනවා. මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ. ඔහු සහ ඔහුගේ හමුදාවන්ද ඔහු සමග සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවක් සහ මහත් ගල් වර්ෂාවක්ද ගින්නද ගෙන්දගම්ද වස්සන්නමි. මොනවද වස්සනම් කිව්වේ? ඒ කියන්නේ මම වසංගතයෙන්ද ලෙයින්ද ලෙයින් කියලා කියන්නේ යුද්ධමය. මිනි කියන්නේ මනුස්සයා ගා ගන්නවා කියන්නේ ලෙයින්නේ. නැත්නම් ලෙයක් කියන්නේ නැහනේ. ඔහු සමග විනිශ්චයට පැමිණ ඒ කියන්නේ ඔහු සමග විනිශ්චයට පැමිණ කියන්නේ ඒන හමුදාව පාලනය කරන දැන් අපි රටවල් 5ක් ආවම කවුරු එක රටක් එක නායකත්වයේ ගන්නවානේ. එයා තමයි මෙහෙවන්නේ. ඔහු සමග ඒ පැමිණෙන නායකත්වයේ ගන්න රට සමග එන රටවලුත් ඔක්කොම දේව වාක්‍ය ලියලා තිබෙනවා. කවුද ලීඩ් කරන්නේ කියලා. එන පහත් ලියලා තියෙනවා. ඔහුගේ හමුදාවන්ද ඒ කියන්නේ ඔහුගේ හමුදාවන් ඒ කියන්නේ ඒ ලීඩ් කරන රට සහ එයාගේ එතකොට ඒ හමුදාව ගන්න එයාගේ හමුදාව හැටියට මේ රටේ හමුදාව කියන්නේ එයා තමයි ලීඩර්. ඒ රටට එකතු වෙච්ච ඔක්කොම ඉන්නේ එකේ හමුදාවක් හැටියට. එක සේනාධිපතියෙක්ගේ යටතේ තමයි ඒගොල්ලන් මේ යුද්ධයට ඉන්වේෂන් එකට යන්නේ. පුදු රටවල් 5ට ක්‍රියා කරන්න බෑ 5 විදිහකට. ඉතින් ඒ හමුදාවන් සහ ඔහු සමග සිටින බොහෝ ජනයන්ද සෙනගත් එකතු වෙනවා එකට. රටවල් 5 පනන්නේ සහ සෙනගත් එකට එකතු වෙනවා. දැන් ඒ කියන්නේ අපි අරගලයක් ආපුවාම අරගලේ මෙහෙවන කට්ටියක් ඉන්නවා. නමුත් ඒකට එකතු වෙන ගොඩක් ඉන්නවා ඊට පස්සේ. ඒ වගේ තමයි මේකට. කොල්ලකණ්ඩ එකතු වෙන අය ඉන්නවානේ. සාමාන්‍ය අරගලයකදී සිදුවෙන්නේ ඒකයි. කඩයක් ගිහිලා කඩපුවාම යන්නේ කටික දෙන. ඊට පස්සේ අනිත් අයත් ගිහිලා යනවා. ඒකට එකතු වෙනවා. මේකට එකතු වෙනවා. ඉතින් ඒ අයට දෙන්නේ මොක වසංගතයෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ම මරා ගන්නවා. පිට කවුරුත් එල මරන්නේ ඒගොල්ලන්ම මරා ගන්නවා.
දෙක වසංගතයෙන් ජල ධාරාවක්ද ඒ කියන්නේ සුනාමියක් සහ මහත් ගල් වර්ෂාවක්ද ඒ කියන්නේ ඔබ දැකලා ඇතිනේ දැන් මේ ගල් වර්ෂාවක් හේල් සහ ගින්ද සහ ගෙන්දගම් වැටුනේ සොදොම්මැන් ගොමෝරා එකේ. මෙන්න මේ පහ තමයි ගෙන්දගම් වැස්ස ගිනිද ගෙන්දගන්ද හේල් සුනාමියක් ඒ කියන්නේ සහ ප්ලේක් එකක් ඒගොල්ලන්ම යුද්ධ කරලා මරා ගන්න. මෙන්න මේ පහයි තමයි සිද්ධ වෙන්නේ ඉස්සරහට. ඒ කියන්නේ ඊශ්‍රායල් දේශයේ ආක්‍රමණය කරපුවම සිද්ධ වන දේ. එනවා එතකොට ඇයි පෙන්වනයි කියලා. මෙසේ මා උතුම්ම සුද්ධෝ සිටින බව පෙන්වා මා ස්වාමීන් වහන්සේ බව බොහෝ ජාතින් දැනගන්නා පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නේ මේ මොකද්ද කිව්වේ? මෙසේ මා උතුම්ම සුද්ධව සිටින බව පෙන්වා මා ස්වාමීන් වහන්සේ බව බොහෝ ජාතින් දැනගන්නා පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නේ ඒ කියන්නේ මේ ලෝකේ මේ ඉන්වේෂන් එක දිහා බලපුවා ඒක ඔබටයි මටයි ටීවී එකෙන් බලා ගන්න පුළුවන් මේ වෙන සිද්ධීන්. මේ දේ සිද්ධ වෙනකොට දැක්කම අන්න එදාට පෙන්නනවා කිව්වා දෙවියන් වහන්සේ සුද්ධයි කිව්වා. මොකද ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව තමයි whoever curse you I'll curse you, whoever bless you I'll bless you. කවුද නුඹට ආශිර්වාද කරන්නේ මා නුඹට ආශිර්වාද කරනවා. කවුද නුඹට සාප කරන්නේ මම ඔහුට සාප කරනවා. ඒ පොරොන්දුව දෙවියන් වහන්සේ සුද්ධයි කියන්නේ ඒක is holy. ඒ කියන්නේ don't touch my people කියන්නේ උන්වහන්සේගේ සෙනගව අත තියන්න යන්න එපා. ගිය දාට වෙන්නේ මෙන්න මේකයි. කවුරු ගියත් ඔබයි මමයි ක්‍රිස්තියානි කෙනෙක් හැටියට හරි ප්‍රේසම් වෙන්න ඕනේ. දේ වාක්‍ය හරියට දන්නේ නැත්නම් ඒ ගැන පරණ කිසිම අපි අයින් වෙන්න එපා. මොකද දෙවියන් වහන්සේ මේ දෙයෙන් ඔබට පේනවා. දෙවියන් වහන්සේ උතුම්ව ඒ කියන්නේ ඒබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ උතුම්ව සුද්ධව සිටින බව ස්වාමින් වහන්සේ බව මුළු ලෝකෙම දැනගන්නවා. ජාතින් දැනගන්නවා. ප්‍රකාශ වෙනවා. ඉතින් අපි මේ පළමු අපි සොයා ගන්න ඕනේ මේ වෛරසය කෙසේද ඇති වුණේ කියන එක. ඒක කොහොමද මේක ආවේ කියලා. ඉතින් ඒක හොයාගත්තත් ඒක කෙසේ වෙතත් අපි ඒක අතාරලා දාමු. ඒක ඔබටයි මටයි අදාළ වෙන්නේ නැහැ මේ කෙසේද ආවේ කියලා. මොකද දෙවියන් වහන්සේ කියලා තියෙනවා මේ කාලය තුල දුක් ගාවිනාවල් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒකයි ඔබයි මමයි නිතරම සූදානමින් සිටින්න ඕනේ. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. ඉතින් ඒක නිසා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ කෙසේද මේක ඇති වුණේ කෙසේද ආවේ කියන එක. නමුත් ඒ කෙසේතත් මේ වෛරසයෙන් ඇතිවන අවසාන ප්‍රතිඵලය තමයි ලෝකයේම එක රාජ්‍යයකට ඇදගෙන යනවා. ඒක තමයි මේකෙන් ඇති වෙන්නේ. නමුත් මේ වසංගතයේ සිදුවන බලපෑම තමයි අද ලෝකෙට මේක අපිට ඉගෙන ගන්න දෙන පාඩම්. සෑම කෙනෙක්ම අවදානම් සහිත බව. ඒ කියන්නේ කිසිම කියන්නේ හැම කෙනෙක්ම අවදානම් වගේම මේකට ගොදුරු වෙන්න පුළුවන්. මේ තුලින් මිනිසයා තුළ බයක් ඇති කළා. ඇත්තටම මිනිසයා තුළ බයක් ඇති කළා. ගොදුරු වෙනවා. ඉතින් අපිට සල්ලි තිබුණත් මට සල්ලි තිබුණත් ඕනනම් මට ගිහලා ටෙස්ට් එකක් කරගන්න පුළුවන් සල්ලි දීලා. නමුත් බෙහෙත් නෑ ගන්න. ඉතින් මේකෙන් ඇති කළේ ඒකයි. ඉතින් 1:5 තියෙනවා. එසේම තරුණයනි වැඩිමහල්ලන්ට යටත් වෙයල්ලා. එසේය. නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටහත්කම පැළඳ ගනිල්ලා. මක්නිසාද දෙවියන් වහන්සේ උණුගු ඇයට විරුද්ධව සිට යටහතුන් කරුණාව දන්වනසේකයි. ඒ කියන්නේ අද කිසිම රාජ්‍යයක් මේකෙන් බේරුන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ උඩුඟු වෙන්න එපා කිව්වා. ඒ කියන්නේ මේකෙන් අපිට ඉගැන්වුවේ ඒකයි. කිසිම කෙනෙක් සෑම කෙනෙක්ම අවදානම් සහිතයි. පොහොසත් වෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන්. ඒකේ අවදානම තියෙන හැම කෙනෙකුටම. ඒ නිසා
අපි උඩුඟු වෙලා ඇති වැඩක් වෙන්නේ දෙවියන් වහන්සේ උඩුඟු යටහත් කරනවා. දෙක බයිබලයේ විශ්වාසවන්තනීයත්වය බව මේකෙන් පැහැදිලි ඔප්පු වුණා. මොකද එසේකියල් 28:22 තියෙනවානේ. ලියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ මැතිව් පොතේ කිව්වා ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට පෙර මේ ලෝකේ සිදුවෙන දේවල් ගැන. ඒකෙන් අපිට බයිබලයේ විශ්වාසවන්තකම ඔප්පු වෙන අය වගේම ඊශ්‍රායල් වලට ඉන්වේෂන් එකෙන් ඒකිනුක වසංගතයකින් දෙවියන් වහන්සේ මේ විනිශ්චයට පැමිණුණා කියලා. ඉතින් මේක දෙවියන් වහන්සේගේ විනිශ්චය නෙමෙයි. නමුත් වසංගත ගැන লীලා තියෙනවා. ඊශ්‍රායල් දේශයට කෙසේද වසංගත පැමිණුනේ. ඉතින් ඒක තියලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපේ ජීවිතයේ අස්ථීර භාවය. ඒකෙන් පෙන්වුවා. ඒ කියන්නේ ඔබේ මගේ ජීවිතයේ තියෙන අස්ථීර භාවය. කිසිම ජීවිතයේ ස්ථිරත්වයක් නැහැ. කිසි දෙයක් අපිට ප්ලෑන් කරන්න බෑ. ඒකයි. අනිත් එක තමයි දුබලතාවය. දුර්භික්ෂය. අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා. අනිත් එක අන්තිමට උනේ මේකෙන් උනේ හිඟකම. ෆුල් රසිය රැකියාවක් කරන ඇයට හිඟකම් ඇති වුණා. ඒ කියන්නේ අපේ සෑම බලාපොරොත්තුවක්ම සුන් වුණා. ඉතින් මේකෙන් පෙන්වන්නේ දුබලතාවය. ඉතින් මේකට එකම විසඳුම තමයි ඊශ්‍රායල් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත් අපගේ කැලුම්කරු වන ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් බවත් මේකෙන් ඔප්පු වෙනවා. ඔබට මට මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා මේ හැම මේකට තියෙන එකම බලාපොරොත්තු තමයි ක්‍රිස්තුස් වහන්සේ. මොකද මේ ලෝකේ මේ එන්නෙන්නම ධර්මිෂ්ඨකම අයින් ටිකෙන් ටික මනුෂ්‍යයාගෙන් අයින් වෙනවා. මනුෂ්‍යයා තුළ ආත්මార్థකාමීත්වය මනුෂ්‍යයා දූෂණය වෙනවා. මනුෂ්‍යයාගේ මනස අද හුඟක් මනුෂ්‍යයාගේ මනස දූෂණය වෙලා තියෙන්නේ. මේකෙන් හුඟා බලපෑව පවුල් වලට. පවුල් අතර අසමගියොත් හොඳ දේ තුනා නරක දේ සිද්ධ වුණා. ඉතින් මේකට තියෙන එකම විසඳුම වෙන විසඳුමක් නෑ මේකට. අද දැන්වත් අපි අපේ මුළු හිත යොමු කරන්න ඕන එකම දෙයකට පමණයි. මේක තියෙන එකම විසඳුම තමයි ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ පුත් අපගේ ගැලුම්කාරෝ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණ බවත්. ඒ වගේම සභාවල් මේකෙන් අපිට උගන්වන දේ තමයි අද සභාවල ඔක්කොම වහලා දැන් අපි සතතාවෙන් සභාවල ඉගැන්වීමෙන් ඒ කියන්නේ දැන් අපි සතතාවයට එන්න ඕන. සතතාවෙන් අපි සභාවල් උගන්වන්න පටන් ගන්න ඕනේ. මොකද්ද සත්‍යය? ප්‍රොෆෙසි සෞභාග්‍ය නෙව දෙවියන් වහන්සේගේ වචනය සත්‍යයි. ඒ වචනයට අපි මිනිස්යාට උගන්වන්න ඕනේ. මෙන්න මේකයි අපි දැන් කළ යුත්තේ. අපි නැවත අර පුරාණ මාර්ගය මොකද්ද කියා සොයා ඒ යෑමත් අනිතර තමයි අපිට සහනය ලැබෙන්නේ. ඒ තවත් අපි පුරාණ ගිවිසුමේ නෑ අපි ඉන්නේ අලුත් ගිවිසුමේ කියන එක නොකිය. මොකද දේ වාක්‍ය පෝල් කියනවා අපි බද්ධ කරලා තියෙන්නේ. අපි බද්ධ වෙලා තියෙන්නේ කාටද? අපි ගිය පාර පාඨමාලා ඉගෙන ගත්තා. මොකද්ද අර කූඩාරාම මංගල්‍යයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ වනන ඒකේ තේරුම අපි ඉගෙන ගත්තා ගිය පාඨමාලාවෙන්. ඉතින් ඒකෙන් මේක කියන්නේ අපි බද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අලුත් ගිවිසුමේ නෙමෙයි අපි ඉන්නේ පරණ ගිවිසුමේ නෙමෙයි අලුත් ගිවිසුමේ. ඒක නෙමෙයි සත්‍යය. සත්‍යයේ තියෙන දෙවියන් වහන්සේගේ වචනය සදාකාලිකයි. දෙවියන් වහන්සේ ගිවිසුම් ඒවා අපි ගැන උගන්වන්න ඕනේ, මනුස්සයට ඉගන්වන්න ඕනේ. මොකද එකම දේ තමයි කිව්වේ ආබ්‍රහම්ට ආශිර්වාද කරන එක්කනට මම ආශිර්වාද කරනවා. ආබ්‍රහම්ට සාප කරන එක්කනට මම සාප කරනවා කිව්වේ. දෙවියන් වහන්සේ කිව්වා ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඔබටවත් මටවත්. ඒ නිසා
දැන් අපි මේ මාර්ගයේ නොගියා මේ අසත්‍ය උගන්වන්න නැතුව දෙවියන් වහන්සේගේ සත්‍යතාවට මනුෂ්‍යයාව ගේන එකයි තමයි දැන් අපි කළ යුත්තේ. ඉතින් ඒකට එකම දේ තමයි පසුතැවිල්ල. අපි පසුතැවිලි වෙලා අපි පසුතැවිලි වෙමු. පූජාවක් කියන්නේ පසුතැවිල්ල. අපි මනුෂ්‍යයා අපේ පාපයට අපි පසුතැවිලි වී. අපි දෙවියන් වහන්සේ වෙතට හැරෙමු. දෙවියන් වහන්සේගේ වචනට හැරෙමු. අන්න එතකොට උන්වහන්සේ අපේ ආත්මයට සහනයක් දෙයි. අන්න එතකොට උන්වහන්සේ අපිව ආරක්ෂා කරයි. මෙන්න මේක තමයි එකම පිළියම මේ දැන් අපි මේ මුණ පාලා තියෙන දෙයට ඉතින් ඒ නිසා ජෙරමයා පොතේ 22 තියෙනවා. නැවත පිහිටුන් ලැබූ සෙනගගේ ප්‍රශංසාව සහ සාක්ෂි ගීතිකාවෙන් උපුටාගත් ප්‍රශංසා ගීතිකාවෙන් කොටසක් ඔබේ අවධානයට යොමු කරලා ඉතාම වැදගත් බව පේනවා. ඒක අනිත් පාඨමාලාවෙන් අපි ඉගෙන ගමු. මේක එකක් තියෙනවා. විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාති ඇතුළත වෙන පිණිස දොරවල් ඇරින්න කියලා තියෙනවා. විශ්වාසකම කියන්නේ අදත් හෙටත් අනිද්දාත් මේ සිදුවන සෑම දේදී අපි අපේ විශ්වාසකම පවත්වාගෙන යමු. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අපි විශ්වාසය තබාගෙන අනේ එතකොට දෙවියන් වහන්සේ කිව්වා විශ්වාසකම පවත්වාගෙන යන ධර්මිෂ්ඨ ජාති ඇතුල් වෙන පිණිස දොරවල් අරින්න කියලා කිව්වා. අන්න ඒකයි දෙවියන් වහන්සේ මේ කාලේ අපි කළ යුත්තේ. දැන් අපි ආඥා කරමු. ස්වර්ගයේ අපගේ පියාණෙනි ඔබ වහන්සේ යුදා වංශයත් සහ යුදා වංශයට එකතු වෙලා සිටින සීල දෙනාත් ඊශ්‍රායල් වංශය සහ ඊශ්‍රායල් වංශයට එකතු වෙලා සිටින අය ඔබ වහන්සේ තෝරාගත් සෙනගත් මුළුමනින්ම ඔබ වහන්සේ පා කළසේක්ද? සියොන් ඔබ වහන්සේගේ ආත්මයට පිළිකුලක් වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ වහන්සේ අපට පහර දුන්නේ මක් නිසාද? අපි සමාදානය ගැන මුල බලා සිටියෙමු. නමුත් කිසි දෙයක් නොවීය. කිසි හොඳක් අපිට නොවීය. සුවවීමේ කාලයක් ගැනද අපි බලා සිටියෙමු. නමුත් මෙන්න අපිට භයානකම තිබේ. ස්වාමීන් වහන්සේ අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධකමත් කියා දෙමුව. මක් නිසාද අපි ඔබ වහන්සේට විරුද්ධව පව් කළෙමි. ඔබ වහන්සේගේ නාමය නිසා අපව අහක නොදකව මැනව. ඔබ වහන්සේගේ තේජසේ සිංහාසනයට අගෞරවය නොකළ මැනව. සීකල මැනව අප සමග තිබෙන ඔබ වහන්සේගේ ගිවිසුම කඩ නොකළ මැනව. වර්ෂා වස්තන කෙනෙක් ජාතින්ගේ නිශ්චල දෙවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට ආසට පුළුවන්ද? අපේ දෙව් ස්වාමීන් වහන්සේ මේ දේ කරන්නේ ඔබ වහන්සේ නොවේද? එබැවින් අපි ඔබ වහන්සේ ගැන බලා සිටින්නෙමු. මක් නිසාද? ඔබ වහන්සේ අපගේ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ අපේ ගැලුම්කාරයාණෝය. ඔබ වහන්සේ අපේ පර්වතයාණෝය. ඒ නිසා පියාණෙනි නැවත ඔබ වහන්සේ අප දෙස ඔබ වහන්සේගේ සිත යොමු කර අපට සාමයත් අපට සුවයත් දුන මැනව ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා යාඥා කරමි. ආමෙන්.